සාමාන්‍ය සමය 20 වර සතිය සෙනසුරාදා මෙනෙහි කිරීම. ආදර ප්‍රේමවන්තනි අපි 43 වෙනි පරිච්ඡේදයේ කියලා ඉන්නේ නැතිවෙච්ච ස්වාමීන් වහන්සේගේ මහිමය. ස්වාමීන් වහන්සේගේ තේජාලංකාරය. අපි ඒකට කියන්නේ ශෙකිනා කියලා. ශෙකිනා. දෙවියන් වහන්සේගේ ශෙකිනා. නැතිවෙච්ච ඒ මහිමය නැවත දේවමාලිගාවට ඇතුල් වෙන දර්ශනය එසේකෙල් දකින්න. එසේකෙල් මේක බැබිලෝන විප්‍රවාසය ඇතුළේ ලියන්නේ. නමුත් දර්ශනයක් විදිහට දකිනවා. ඒ දකින්න දර්ශනය පූර්ණත්වය තමයි ක්‍රිස්තුස් වහන්සේ තුළ තියෙන්නේ. මොකද අපි බලමු දර්ශනය තුළ මොකද වෙන්නේ. එවිට ඊශ්‍රායල්ගේ දෙවි ස්වාමීන් වහන්සේගේ තේජාලංකාරය නැගිටින දිශාවෙන් පැමිණෙන දිටිමි. උන්වහන්සේගේ ශබ්දය බොහෝ ජල ഘോഷාවක ශබ්ද මෙන්ද වින්විය. පොළවද උන්වහන්සේගේ තේජාලංකාරයෙන් බබලන්නේ. දැන් එසේකෙල් මේ දකින්න දර්ශනය හඬ ඇහෙනා වගේම ඇසට පේන දෙයක්. ඒකයි බොහෝ ජල ගංගාවල ශබ්දය ජල ഘോഷාවක ශබ්දය වගේ කියලා කියන්නේ. ඒතර දැන් මේ නැතිවෙච්ච දේ අපි දකිනවා මම ආදරේ ප්‍රේමවන්තනි මේ නැතිවෙච්ච මහිමය දැන් පරිච්ඡේද 10 11 වල මේ දකින්න දෙවනාස්ගේ තේජාලංකාරය ඒ දේවමාලිගාව අතහැරලා යනවා. ඒක එයාලගේ තියෙන දූෂිත ජීවිත රටාව නිසා. දැන් ඒකට ආයිත් එනව දකින්න දර්ශනය. මාතෘ දර්ශන නම් මා නුවර විනාශ කරනලා. මා නුවර විනාශ කරන එද්දී මාතෘ දර්ශනය හා සමානයි. ඒ දර්ශනය කේබාර් යූරේ මාතෘ දර්ශනය හා සමානයි. එවිට මම මුණින් තලාවි වැටෙනවා. මේ ප්‍රමාන්තයෙන් දැන් දෙවියන් වහන්සේගේ දර්ශනය අභිමෝ ඉදිරියේ මුණින් තලා වෙනවා කියන එක එසේකෙල් 1:28 වුණා. එසේකෙල් 3 වෙනි පරිච්ඡේදය වෙනවා. 9 වෙනි පරිච්ඡේදය 11 වෙනි පරිච්ඡේදය. ඒත් එසේකෙල් මුණින් තලා වෙනවා කියන එකක් තමයි ගරුත්වයේ සංකේතය. අනිත් එක අපි ශස්ත්‍රාංගයේ බැඳ වැටෙන ස්වාමීන් වහන්සේව දර්ශනය ජීව සම්මා කියලා අපි කියනවා. උන්වහන්සේ වතට වත දකින්න බැරි තත්ත්වයක් නිසා. ඉතින් එහෙම වැටිලා සමිදානවාසගේ තේජාලංකාර නැගෙනහිර දැස තිබුණු දොරටුවේ මාර්ගයේ ගෘහයට ඇතුළු විය. ඇයි මේ නැගෙනහිර ඇතුළු වෙන්නේ? අපි දකිනවා එසකියල් 11:23 එක නැගෙනහිර ගේට්ටුවෙන් තමයි යන්නේ. දැන් යන ගේට්ටුවෙන් තමයි එන්නේ. අනිත් කාරණා තමයි නැගෙනහිර ගේට්ටුව තමයි මගේ ප්‍රමාන්තනේ අතිශුද්ධ ස්ථානට කෙලින්ම මුහුණලා තිබිච්ච ගේට්ටුව. දැන් එතනින් මේ ස්වාමීන් වහන්සේගේ ශකිනාව උන්වහන්සේගේ තේජාලංකාරය ඇතුළු වෙනවා. එතකොට මොකද වෙන්නේ? එවිට ආත්මානුභාවයේ මාසවාගෙන ඇතුළු මළුවට මා පැමිණෙව්වේ. මාලිගා සමිදාංශගේ තේජාලංකාරයෙන් පිරී තිබෙන බව දිරිමි. මිනිසෙක්ද මා ළඟ සිටියේ. කෙනෙකු මාලිගාවේ සිට මට කතා කරන මට ඇසිනි. එහර මාමතා මිනිස් පුත්‍රය මෙසේ මාගේ සිංහාසනයේ ඇති ස්ථානය, මම වැඩම කරන ස්ථානය, මම මෙහි ඊශ්‍රායල් වරුන් අතරේ සදාකාලට වාසය කරන්නේ. මගේ ආදර ප්‍රේමවන්තනි සදාකාලට වාසය කරන්න බැබිලෝනියාව විප්‍රවාසයෙන් පස්සේ ස්වාමීන් වහන්සේ ඊශ්‍රායල් ජනතාවට නිදහස දෙන්නේ. නිදහස දීලා දේවමාලිගාව හැදුවට ඒ දේවමාලිගාවත් ආයි කඩනවා. හෙරෝද් හදන දේවමාලිගාවත් ආයි කඩනවා. රෝම විසින් ආයි කඩනවා. ඒක සදාකාලට පවතින දේවමාලිගාව ඒ දේවමාලිගාව නෙමෙයි මගේ ප්‍රමාණය. ඒ මාලිගාව තමයි ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ ඒකයි සමරිතානුස්ත්‍රියට කියන්නේ ඔබ නමස්කාර කරන්නේ ඔබ නොදන්න කෙනෙක්. අපි නමස්කාර කරන්නේ දන්න දෙවියන් වහන්සේට. නමුත් ඔබ ඒ කන්දේදීවත් ජෙරුසලේමේදීවත් තවත් නමස්කාර නොකරන කාලයක් පැමිණෙන්නේය. එතකොට එහෙම නමස්කාර නොකරන තැනදී උන්වහන්සේගේ ආත්මානුභාවයෙන්ද ආත්මයන් තුළ නමස්කාර ආත්මානුභාවයෙන්ද අවංක සිටින්ද පියාණන් වහන්සේට නමස්කාර කරන කාලයක් සැබවින්ම පැමිණෙන්නේ. තමයි ආදර ප්‍රේමවන්තනි මාලිගාව උනේ ස්වාමීන් වහන්සේ. ඒ නැතිවෙච්ච ශකීනාව තමයි මේ දැන් දේවමාලිගාවට එන්නේ ගමනක් විදියට. නෑ උන්වහන්සේගේ ශකීනාව තමයි ක්‍රිස්තුස් වහන්සේ. ඒතර ක්‍රිස්තුස් වහන්සේම අපි දක්වන ජීවන්තමාගේ දෙවෙනි පරිච්ඡේදයේ කතා කරලා කියනවා මම දේවමාලිගාව කඩලා දවස් 3කින් හදනවා කියද්දි උන්වහන්සේ මේ කතා කරේ මම දේවමාලිගාව කඩා දමා තෙදරකින් ගොඩනගන්න මේ කිව්වේ ඒ උන්වහන්සේ කතා කරේ තමන්ගේ ශරීරය නැති දේව මන්දිරය ගැන කියලා. මම ආදර ප්‍රේමවන්තනි 1 කොරින්ති 3 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තියේ කතා කරලා කියන්නේ ඒකයි. අපි ක්‍රිස්තුස් වහන්සේගේ සුදාත්මනගේ මන්දිර කියලා පැහැදිලිවම කතා කරලා කියනවා. එතකොට ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ මන්දිර. තවද ඒ මන්දිර ස්වාමීන් වහන්සේගේ මන්දිරය වෙද්දී ඔබ මෙලියටගත් අය වන්න ඔය ඔබගේ ශරීරය දෙවි ස්වාමීන් වහන්සේගේ මහිමේ සඳහා යොදවන්න ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ මන්දිරය කියලා. කොරින්තියන් 3:16 කතා කරන එකයි ඔබ දෙවියන් වහන්සේගේ මන්දිරය බව.
ඔබ තුළ දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය වැඩ වසන බව දන්නවද? දැන් ක්‍රිස්තුස් වහන්සේ කතා කරන්නේ මේ ක්‍රිස්තුස් වහන්සේ මේ මන්දිරය මගේ ප්‍රමාද. දැන් උන්වහන්සේ මේ මාලිගාවට ජෙරුසලමට එන මාවතේ මේ සිද්ධි යවෙන්නේ. ඒ වෙන තැනදී උන්වහන්සේ කතා කළා කියනවා. එකල ජේසුස් වහන්සේගේ සමූහයාට ඊශ්‍රායෙල් වරුන්ට කතා කොට විනයදරයෝද පරිසවර්ද මෝසස්ගේ ව්‍යවස්ථාවල පිළිබඳ බලයලත් අටුවාචාරයෙකු වෙති. අටුවාචාරය කියන්නේ මෝසස්ගේ පුටුව. ඒ කියන්නේ කියවීමේ අධිකාරී බලය තියෙන. උගන්වීමේ අධිකාරී බලය කතා කරන්නේ. හැම සිනෝගෝගියම ගල් පුටුවක් තිබුණා කියලා කියනවා. එම අධිකාරී බලය සංකේතවත් කරනවා. මගේ ආදර ප්‍රමාණතිනේ ශකීනාව නොමැති මාලිගාව. දේව මාලිගාව හිස් පුස් මාලිගාව. ඔබට නැති වෙච්ච මහිමයි ශකීනාව ආයිත් එන්නේ මාලිගාවට. නමුත් අපේ ජීවිතය ඇතුළ ස්වාමීන් වහන්සේගේ මන්දිරය සුද්ධාත්මයෙන් පිරෙන්නේ නැති වුණාම අපේ ඇතුළ හිස් වුණාම අපි එළියෙන් ගොඩාක් ආටෝප වලින් මේක වහගන්න හදනවා. ඒක කාලකන්නිකම. ඒක අපි දකින්න පරිසිවරුන් එබැවින් ඔවුන් ඔබට අනකරන සියල්ල නොපිළියලා පිළිපදින්. ඒත ඔවුන්ගේ ක්‍රියා අනුව නොයන්න. ඒ ඇතුළයි එළියයි අතර ලොකු ගැප් පරතරයක්. පරතරයක් නැති පරතරයක්. ඒතර ඒ පරතරය තුළ තමුන් කියන්නේ එකක් කරන්නේ තව එකක්. දෙබිඩි ජීවිතයක්. ඇතුළාන්තේ ශුද්ධාත්ම මන්දිරයක් වෙලා නැහැ. එළිය මන්දිරයත් එක්ක තාම මැරෙන්න හදනවා. ඔහු ඉසිරිය නොහැකි මහා බර පොඩි බැල මිනිසුන්ගේ කාර්යය තබති. ඒත් ඒ බර පොඩි ඉසිලීමට සුළංගිල්ලක තරම්වත් ආධාරයක් දීමට කැමති නොවති. ඒක අනිතර බර පටවන්න. ජේසු මතේ 11:28 කියනවා වේසවර බරොස්සන නිසාන්නේ මා වෙත වෙන්න මම ඔබට සහනය දෙනවා කියලා. මේ අය බර පටවනවා. ඇයි එයාලගේ ජීවිතයේ ඇතුලේ හිස් කමක් එක්ක ඉන්නේ. ඔහු ශුද්ධ ලිවිලි පාට සඳහන් බඳන පළල් කරගෙන නළලෙහි බාහුවලද පළඳිති. වස්ත්‍රවල දාවලු මහත් කරගනිති. දැන් මම අද ප්‍රේමන්තනි චූටි පෙට්ටන් නික්මයාම 13:9 සහ උන්වහන්සේ කතා කරලා කියන වචන මගේ ආදර ප්‍රේමන්තනි හිතෝපදේශයත් කතා කරලා කියනවා. හිතෝපදේශයත් කතා කරලා කියනවා. 7:3 ඒ පුංචි පෙට්ටි වගේ තියෙනවා දෙවනස්ගේ වචන ශමායාවේ කියලා කියන්නේ එකයි. වචනේ බඳ ගන්න අනිත් අයටත් සිහි වෙන්න ඔබටත් මතක් වෙන්න. හැබැයි පෙට්ටි බඳන් ඉන්නවා නමුත් වචනේ ජීවත් වෙන්නේ නැහැ. ඒකයි කාලකන්නිකම. දැන් එතන අර ටසල්ස් කියලා කියන්නේ දාවල් කියලා කියන්නේ මෝසස්ගේ ව්‍යවස්ථාවල. එතකොට මෝසස්ගේ ව්‍යවස්ථාවලිය නීති සංකේතවත් කරේ ඒ ටසල්ස් වලින් දාවල් වලින්. ඒව ලොකුවට දාගන්න. හැබැයි ඇතුලේ පුස් ඇතුලේ ඒ ශකීනාව නැති මන්දිරයක් වගේ. ගුරු දේවකේ ආමතුන් ලැබීමට ප්‍රියව කරති. ඒත් ඔබගේ ගුරු දේවයයි කියව නොගන්න. ඔබගේ ගුරු දේවයානෝ එක්කෙනෙක්මය. මගේ ප්‍රමාන්තනේ දැන් අපි දකිනවා ගුරු දේවයාන කියලා ගුරුරයා කියලා කියන එක පවුලතුමාට 1 තිමෝති 2:7 අපි ගුරුවරයා කියලා කතා කරනවා. 2 තිමෝති 1:11 ගුරුවරයා කියලා කතා කරනවා. ජේසුට රබ්බි කියලා කතා කරන්නේ. මතේ 26:25 26:49 ජෝවාන් 1:38 3:26 ජේසුටම රබ්බි කියලා කතා කරලා මේ ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. ඒක අර බලාත්කාරකමෙන් අරගෙන ඒකේ ජීවිතය ඒක තමයි අත්ති ඒක තමයි පදනම කරගන්නේ. දැන් කිසිම කෙනෙකුට පියානෝ කියලා කියන්න එපා කියලා. මේ විදිහට කිසිම පියානෝයයි නොකියන්නේ. ඔබට ඇත්තේ ස්වර්ගයේ වැඩසෙන එක පියානෝ. දැන් අපි දකිනවා පාවුලතුමාට 1 කොරින්ති 4:15 තාත්ත කියලා කතා. පාවුලතුමා තාත්තෙක් විදියට පියෙක් විදියට සලකන්නේ. පිලිප්පි 2:22 පියෙක් විදියට සලකන්නේ. ගලාති 4:19 පාවුලතුමාම කතා කරනවා මගේ දරුවනේ කියලා. මේ ඇවිල්ලා කියන්නේ මේ තාත්ත කියන්නේ කික නෙමෙයි. නමුත් ඒගොල්ලෝ දෙවිය අර ඒකේ වචන වලින් සරසගත්ත ඇතුළාන්ත සොහනක්. අනිතර ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වලින් තමයි යගේ අනන්‍යතාව. ඇතුළේ සුද්ධාත්ම බලයක් එක්ක ඇතුළාන්ත සම්බන්ධතාවය එක නෙමෙයි ප්‍රීතිය. එළියේ මිනිස්සුන්ට එක කරන ගන්න දෙන්නේ ප්‍රීතිය. ඒකයි ඒත් ඔබ අතරින් ඊට උතුම් තැනත්තා. උතුම් තැනත්තා මාගේ සේවකයා වන්නේ. තමම උසස් කරගන්න කවරෙකුවද පහත් කර ලබන්නේ. තමම පහත් කරගන්න කවරෙකුවද උසස් කර ලබන්නේ. මගේ ප්‍රමාන්තනේ බර වී කරලා පාත් වෙනවා. බර වෙන්නේ එක. ඔබ ඇතුලෙන් පිරෙද්දී ඔබ බහැපත් වෙන්න. ඔබ ඇතුලෙන් ඔබට පිළිගැනීම උන්වහන්සේගෙන් ලැබෙද්දී බහැපත් වෙන එක ප්‍රශ්නයක් නෑ. තාත්තගේ ආදරෙන් පිරෙද්දී ජේසු කුරුසිය මරණය දක්වාම බහැපත් වෙලා කී කරුණා. මේ තාත්තගේ ආදරෙන් ඒ තරම් පිරෙද්දී ඔය දේ නැති වෙච්ච ගමන්ම මිනිස්සුන්ගෙන් අපි ඒ දේ බලාපොරොත්තු වෙලා අපි පාච්චල් වෙනවා. මිනිස්සුන්ගේ ආවේ ප්‍රසිද්ධිය හිඟා කරනවා. අපි පහත් වැඩ කරනවා. ඒකම අපරාධ කාලකන්නිකම. ශකීනාව නැති මාලිගාවක් වෙන්නේ නැතුව දෙවනහසගේ ශකීනාවෙන් පිරිච්ච ආත්මානුභාවයෙන් පිරිච්ච අත්දැකීමෙන් පිරිච්ච මාලිගාවක් වෙන්න.
ස්වාමීන් වහන්සේ ඔබට ඇරයුම් කරනවා. ආමෙන්. ජේසුස් පීඩයි.